Okay, now Good evening, everyone. We warmly welcome to the fifth series of public webinar on diabetes and COVID-19, which is conducted by SLDC in collaboration with SLCE and SLDF. Today, Dr. Navoda Atapattu, consultant pediatric endocrinologist, Lady Ridgeway Hospital for Children, will be discussing on a topic COVID-19 and type 1 diabetes. Dr. Chaturi Jayawardena, consultant endocrinologist, District General Hospital, K. Gaul, will be the moderating the session. A kind reminder to the audience, you all are being muted to avoid unnecessary noises. Individuals who will have queries, you can put into the chat box. At the end, the moderator will follow up with the session. Now we are about to start. I will call upon Dr. Chaturi Jayawardena to commence the session. Madam, it's over to you. thank you. Good evening to you all. I welcome you all to the fifth webinar of COVID-19 and diabetes, conducted by Sri Lanka Diabetes and Cardiovascular Initiative in collaboration with Sri Lanka College of Endocrinologists and Sri Lanka Diabetes Federation. We will conduct the webinar in Sinhala media. සුබ සන්ධ්‍යාවක් වේවා ඔබ සැමට දියවැඩියාව සහ COVID-19 පිළිබඳව සාකච්ඡා කරනු ලබන දේශන මාලාවේ පස්වෙනි දේශනය සඳහා සහභාගී වී සිටින ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අපි මේ දේශනයේදී ප්‍රධාන වශයෙන්ම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පළවෙනි වර්ගයේ දියවැඩියාව සහ COVID-19 ආසාදනය පිළිබඳව. ඉතින් මේ පළවෙනි වර්ගයේ දියවැඩියාව එහෙම නැත්නම් type 1 diabetes කියන තත්වය වඩාත් සුලභව හඳුනා ගනු ලබන්නේ කුඩා ළමුන් අතර සහ නව යොවුන් වයසේ පසුවන ළමුන් අතර. ඉතින් මේ සාකච්ඡාව සඳහා මා එක් වෙනවා කොළඹ ලේඩි රිජ්වේ ළමා රෝහලේ ළමා හෝමෝන පිළිබඳ විශේෂඥ වෛද්‍ය ડોક્ટર නවෝදා අතපත්තු. ඉතින් අපි මේ සාකච්ඡාවට ප්‍රවිෂ්ටයක් විදිහට මුලින්ම පළවෙනි වර්ගයේ දියවැඩියාව කියලා කියන්නේ මොකක්ද? මේ පළවෙනි වර්ගයේ දියවැඩියාව අනිත් දියවැඩියා තත්වයන්ගෙන් වෙනස් වෙනවද? වෙනස් වෙනවා නම් ඒ කොහොමද කියන එක පිළිබඳව මුලින්ම හඳුනා ගනිමු. Dr. Naoda. ස්තුතියි ඩොක්ටර් චතුරේ. විශේෂයෙන්ම මම ස්තුතිවන්ත වෙනවා ශ්‍රී ලංකා ඩයබටිස් ඇන්ඩ් කාඩියෝවැස්කියුලර් ෆෙඩරේෂන් එකට මේ අවස්ථාව ලබා දීම ගැන ළමා දියවැඩියාව සම්බන්ධයෙන් ඔබ සැමට කාරණා කිහිපයක් ඉදිරිපත් කරන්න අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්. පළවෙනි මුලින්ම අපි බලමු ඇත්තටම දරුවන්ගේ දියවැඩියාව මේ දිනවල ඉතා වැඩි වශයෙන් අපිට දක්නට ලැබෙනවා. අඩුම වශයෙන් දරුවන් 100ක් 125ක් අතර ප්‍රමාණයක් ළමා රෝහලේ දියවැඩියා සායනේ ලියාපදිංචි කරනවා වසරකට. ඉතින් මේ අයගේ වැඩි ප්‍රතිශතයක් පළවෙනි වර්ගයේ දියවැඩියාව. එතකොට මොකද්ද මේ පළවෙනි වර්ගයේ දියවැඩියාව කියලා කියන්නේ? ඒකෙදි අපි සාමාන්‍ය පුද්ගලයෙක් ගත්තම අපේ ආහාරයේ තියෙනවා කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන් සහ මේදය. මේ කාබෝහයිඩ්‍රේට් එහෙම නැත්නම් පිෂ්ඨය ශරීරය ඇතුළේදී අවශෝෂණය කරගන්නවා ග්ලූකෝස් විදියට. එතකොට මේ ග්ලූකෝස් සෛල ඇතුළට ගියාම තමයි ඒ අපිට අපේ ශරීරයට අවශ්‍ය ශක්තිය නිපදවන්නේ. මොකද අපි දන්නවා පිෂ්ඨය කියලා කියන්නේ ශක්ති ජනක ආහාර කොටසක්. එතකොට පිෂ්ඨය ග්ලූකෝස් වශයෙන් රුධිරයට අවශෝෂණය කරගෙන අපේ ශරීරයේ සෛලවලට ගිහිල්ලා ඒ සෛල ඇතුළේදී නිපදවන්න ඕනේ අපේ ශරීර ක්‍රාත්‍රාවය සඳහා අවශ්‍ය ශක්තිය. එතකොට මේ රුධිරයට ලැබෙන ග්ලූකෝස් නැත්නම් අපි සරල භාෂාවෙන් කතා කරොත් සීනි සෛලය ඇතුළට යන්න අවස්ථාව තියෙන්නේ මේ ඉන්සියුලින් කියන හෝමෝනිය
තිබෙනවා නම් පමණයි. ඒක අපි හරියට කියනවා ඉබ්බගේ අර ඉබ්බෙක්ගේ යතුරක් වගේ. මොකද සෛලය ඇතුළට මේ ඉන්සියුලින් යන්න ග්ලූකෝස් ගමන් කරන්න ඉන්සියුලින් නැත්නම් බෑ. එතකොට පළවෙනි වර්ගයේ දියවැඩියාවේදී වෙන්නේ අපේ ආග්න්‍යාශය කියන ග්‍රන්ථිය තමයි ඉන්සියුලින් කියන හෝමෝනය නිපදවන්නේ. එතකොට ආග්න්‍යාශයෙන් ඉන්සියුලින් හෝමෝනය නිපදවීමේ අඩුපාඩුවක් නිසා ශරීරයට අවශ්‍ය ප්‍රමාණ ඉන්සියුලින් නැතුව යනවා. එතකොට මේ ඉන්සියුලින් නැති නිසා රුධිරයට තියෙන සීනි මේ සෛල ඇතුළට ගමන් කරන්න බැරුව එළියේ ඒ කියන්නේ රුධිරයේම එකතු වෙනවා ග්ලූකෝස්. ඒකෙදි තමයි අපි ශරීරයේ සීනි මට්ටම බැලුවාම සීනි මට්ටම වැඩියෙන් මනින්න පුළුවන් වෙන්නේ මේ ග්ලූකෝස් සෛල ඇතුළට ගිහිල්ලා ඒ සෛල ඇතුළේදී කළ යුතු කර්තව්‍ය කරේ නැති නිසා ග්ලූකෝස් නිකන් රුධිරයේ පවතිනවා. ඒ නිසා excuse me මේ ස්ලයිඩ් එක පේන්නේ නැහැ අපිට. ස්ලයිඩ් එක පේන්නේ නැහැ. පේනවද දැන්? නැහැ තාම නැහැ. මම ෂෙයා කරන්නේ ඉස්සෙල්ලා. ෂෙයා ස්ක්‍රීන්. ෂෙයා කරා නම් හරියයි නේ. දැන් පේනවා. තව ටික වෙන තාම පේන්නේ නැහැ වෙන ස්ලයිඩ් එකක් තියෙන්නේ. පේනවද? නැහැ. SLTC එකකින් අපිට පොඩක් කියන්න පුළුවන්ද ස්ලයිඩ් එක ෂෙයා ඉස්සෙල්ලා තිබුණා නේද ස්ලයිඩ් එක? Yes, madam. Madam, Oh, you can go with that option share screen. Try will you again? right. හරිද? No, madam. I think you have selected another screen. When you go to that share screen button, you can see some screens, no? Desktop, PPT, likewise. But you already open in your desktop or laptop? so Can you see it now? No, still can't, madam. Okay, now it should be there. Right? yes Yeah, Right, madam. okay. Okay. Sorry about it. slideshow will put the slideshow as well. Right. Yes. එතකොට අපි මෙච්චර වෙලා අපි මේ වෙනකන් කතා කරේ ඉන්සියුලින් අවශ්‍යයි සෛලය ඇතුළට ග්ලූකෝස් රැගෙන යන්න. පළවෙනි වර්ගයේ දියවැඩියාවේදී ඉන්සියුලින් සෛලය ඇතුළට ගෙනීමේ අපහසුතාවයක් තියෙනවා ග්ලූකෝස් ටික. ඒ නිසා රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩි වෙනවා. මේ එකම අපි දෙවෙනි වර්ගයේ දියවැඩියා ගැන පොඩි දෙයක් හඳුන්වා දුන්නොත් එතෙන්දී ඇඟේ ඉන්සියුලින් තියෙනවා. නමුත් ඇඟ ප්‍රතිරෝධයක් දක්වනවා ඉන්සියුලින් වල ක්‍රියාකාරීත්වයට. ස්ථූලභාවය සහ ඊට අදාළ කරුණු කාරණා නිසා. එතෙන්දි වෙන්නේ ඉන්සියුලින් තිබුණත් අර රුධිරයේ මේ සෛලවල ප්‍රතිරෝධයක් දක්වන නිසා ඉන්සියුලින් වලට ග්ලූකෝස් සෛල ඇතුළට රැගෙන යාමේ අපහසුතාවයක් තිබිලා රුධිරයේ සීනි මට්ටම වැඩි වෙනවා. ඉතින් දැන් මේ යම්කිසි දරුවෙකුට පළවෙනි වර්ගයේ දියවැඩියාව වැළඳිලා තියෙනවා නම් ඒ බව පෙන්눔 කර රෝග ලක්ෂණ මොනවද? මේක දැන් දෙවෙනි වර්ගයේ දියවැඩියාව වැළඳිච්ච දරුවෙකුට හෝ වැඩිහිටියෝ පෙන්눔 කරන ලබන රෝග ලක්ෂණ වලින් වෙනස්ද නැත්තම්? නෑ.
රෝග ලක්ෂණ ගත්තහම ඒ රෝග ලක්ෂණ වැඩිහිටියන්ට තිබෙන රෝග ලක්ෂණම තමයි. මොකද මම මුලින් කිව්වා රුධිරයේ සීනි මට්ටම වැඩි වෙනවා කියලා. එතකොට වෙන්නේ රුධිරයේ සීනි මට්ටම වැඩි වුණාම ඒ සීනි වකුගඩු වලින් මුත්‍රා වශයෙන් පිට වෙනවා. එතකොට මුත්‍රා වැඩි වශයෙන් පිට වෙන්න ගන්නවා මේ සීනි මට්ටම වැඩි වෙනකොට. මොකද ඇඟේ ඒ සීනි ටික තියාගන්න බැරි නිසා. එතකොට නිතර නිතර මුත්‍රා කිරීමේ අවශ්‍යතාවයක් ඇති වෙනවා. ඒ නිසාම අධික පිපාසයක් ඇති වෙනවා. පොඩි දරුවන් නම් සාමාන්‍යයෙන් අපි දන්නවා පොඩි දරුවන් රාත්‍රියේ ඇඳ නොදැනුවත්ව මුත්‍රා පිට කිරීම නතර වෙනවා අවුරුදු 2-3 වෙනකොට. එහෙම නතර වෙලා තිබිච්ච දරුවෙක් එක වතාවකට ටික කාලයක් ඇඳ තෙමන්නේ නැතුව ඉඳපු දරුවෙක් රාත්‍රියට ඇඳේ මුත්‍රා පහ කරන්න පටන් ගත්තොත් අපි සැක කරන්න ඕන මේ මුත්‍රා යන ප්‍රමාණය වැඩියක් තියෙනවද මේක දියවැඩියාවේ රෝග ලක්ෂණයක් වෙන්න පුළුවන් නිසා. ඊට අමතරව මම කිව්වා ශරීරයට අවශ්‍ය ශක්තිය ලැබෙන්නේ මේ ග්ලූකෝස් සෛලය ඇතුළට ගිහිල්ලා අවශ්‍ය ශක්තිය නිපදවන්න ඕන සෛලය ඇතුළත. මෙතෙන්දි වෙන්නේ ග්ලූකෝස් සෛලය ඇතුළට යන්න බැරි නිසා එයාට ඇඟට මහන්සියක් දැනෙනවා. මොකද අපිට අවශ්‍ය ශක්තිය නැති නිසා. ඒ වගේම ඒ ශක්තිය තමයි අපේ ශරීරයේ නිපදවන ශක්තිය මේදය වශයෙන් තැන්පත් වෙනවා ග්ලූකෝස් ශක්තිය බවට පත් වෙලා වැඩිපුර තියෙන ටික මේදය වශයෙන් තැන්පත් වෙනවා. දැන් මෙතෙන්දී සීනි ඇඟෙන් එළියට යන නිසා මේ විදිහට ශක්තිය මේදය වශයෙන් තැන්පත් වෙන්න බෑ ඇඟේ. ඒ නිසා බර අඩුවීමක් දක්නට ලැබෙනවා. මොකද ශක්තිය අවශ්‍ය ශක්තිය නිපදවන්න ග්ලූකෝස් නැති නිසා ඇඟේ තියෙන මේද තට්ටුව දිය වෙලා ඒකෙන් තමයි ශක්තිය උපදවා ගන්න ශරීරය උත්සාහ කරන්නේ. එතෙන්දී ඇඟේ තියෙන මේද තට්ටුව අඩු වෙනවා ඒකම බර අඩු වෙනවා. මේ රෝග ලක්ෂණ නොසලකා හැරියොතින් සමහර අවස්ථාවලදී මේ දරුවන් රෝහලට ඇතුල් වෙනවා කීටෝඇසිඩෝසිස් කියන තත්ත්වයක් එක්ක ඒක ටිකක් උග්‍ර දියවැඩියා සංකූලතාවයක්. ඒ වෙලාවේ දරුවන්ට වමන යනවා වෙන්න පුළුවන්, වේගෙන් හුස්ම ගන්නවා වෙන්න පුළුවන්, සමහර විට සිහි මද ගතියෙන් පවා දරුවන් රෝහලට ඇතුල් වෙන්න ඉඩ තියෙනවා. නමුත් වැදගත් දෙයක් මෙතනදී කියන්න ඕනේ බොහෝ දෙනා මේ දියවැඩියාවේ රෝග ලක්ෂණ දැකලා තියෙනවා. මොකද දැන් වැඩිහිටියන්ට ගොඩාක් අවස්ථාවලදී මේ දියවැඩියා රෝග ලක්ෂණ තියෙනවා සහ බොහෝ දෙනාට දියවැඩියාව තියෙන නිසා දරුවෙක් වැඩිපුර මුත්‍රා කරන්න ගත්තොත් එහෙම නැත්නම් වැඩිපුර වතුර බොන්න ගත්තොත් දෙමව්පියන් ඒ ගැන සැලකිලිමත් වෙලා බොහෝ විට දෙමව්පියන් විසින්ම රුධිරයේ සීනි මට්ටම මැනගෙන තමයි අපේ සායනවට අපි හමුවන්න පැමිණෙන්නේ. නිසා මට ඒ ගැන බොහොම සතුටුයි කියන්න මේ සියලුම රෝග ලක්ෂණ හැමදෙනාම දන්නවා. මේ රෝග ලක්ෂණ දරුවන්ගේ සහ වැඩිහිටියන්ගේ කියලා වෙනසක් නැහැ. එකම දේ දරුවන් ඉක්මනට මහන්සි වෙලා ඉක්මනට ඩිහයිඩ්‍රේෂන් ඒ කියන්නේ විජලන තත්ත්වයටපත් වෙනවා දරුවන් වැඩිහිටියන්ට සාපේක්ෂව. ඒ නිසා කීටෝඇසිඩෝසිස් කියන තත්ත්වයෙන් දරුවන් ඇතුළත් වීමේ හැකියාව වැඩිහිටියන්ට වඩා වැඩියි. එහෙම නැතුව ඒ මට්ටමටම අපහසුතාවයකටපත් නොවන දරුවෝ මේ මුත්‍රා පිට කිරීම අධික තෙහෙට්ටුව නිදිමත ගතිය බර අඩුවීම වගේ වැනි රෝග ලක්ෂණ වලින් තමයි අපිට දැක ගන්න ලැබෙන්නේ. ඊළඟට අතක තියාගන්න ඕනේ දෙයක් තමයි අවුරුද්දේ ඉඳලා අවුරුදු 18 වෙනකම්ම පළවෙනි වර්ගයේ දියවැඩියාව දරුවන්ට හැට ගන්න පුළුවන්. අවුරුද්දට 15ට හැදෙන දියවැඩියා වර්ගත් තියෙනවා. නමුත් ඒවා පළවෙනි වර්ගයේ නොවේ වෙනත් වර්ගවල දියවැඩියාවන් කුඩා දරුවන්ට හැදෙනවා. ඒක අපි මේ අවස්ථාවේදී කතා කරන්නේ නැහැ. නමුත් පළවෙනි වර්ගයේ දියවැඩියාව සාමාන්‍යයෙන් හැදෙන්නේ අවුරුද්දත් අවුරුදු 18ත් අතර දරුවන්ට මේ රෝග ලක්ෂණවල කිසිදු වෙනසක් නැහැ. ඉතින් දැන් අපි දන්නවා පළවෙනි වර්ගයේ දියවැඩියාවට දැන් මම හිතන්නේ බොහෝ දෙනා දන්නවා ඉන්සියුලින් ගත යුතුමයි කියලා. ඉතින් ඒ පිළිබඳව පොඩි පැහැදිලි දරුවන්ට පළවෙනි වර්ගයේ දියවැඩියාව හැදුනහම වැඩිහිටියෙකුට උනත් පළවෙනි වර්ගයේ දියවැඩියාව හැදුනොත් ඉන්සියුලින් හැර වෙනත් ප්‍රතිකාර ක්‍රමයක් නැහැ. කිසිම අවස්ථාවක පෙති වර්ග වලින් දෙවැනි වර්ගයේ දියවැඩියාව වැඩිහිටියන්ට දෙන පෙති වර්ග මේ පළවෙනි වර්ගයේ තියෙන දරුවන්ට ගැලපෙන්නේ නැහැ. මොකද මෙතන ප්‍රශ්නය ඉන්සියුලින් හදන්නේ නැතිකම ශරීරයේ. එතකොට අනිවාර්යෙන්ම ඉන්සියුලින්
ලබා දිය යුතුයි. වෙන කිසිම ක්‍රමයක් නැහැ පළවෙනි වර්ගයේ දියවැඩියාවට ප්‍රතිකාර කරන්න. මේක හැමදෙනාම ඉතා හොඳින් අවබෝධ කරගත යුතු දෙයක්. අපි දන්නවා ඉන්සියුලින් දෙන්නේ ඉන්ජෙක්ෂන් එකක් මාර්ගයෙන්, ඒ කියන්නේ නැත්නම් එන්නතක් මාර්ගයෙන්. වෙනත් ක්‍රමවලින් ඉන්සියුලින් දැනට ලබා දීමේ හැකියාවක් නැහැ. ඒ නිසා අනිවාර්යෙන්ම දරුවට ඉන්සියුලින් ලබා දිය යුතුයි. එය දැනට ලබා දිය හැක්කේ එන්නතක් මගින්. අපි කවුරුත් කැමති නෑ දරුවන්ට නිතර රිදෙන ඉන්ජෙක්ෂන් කටු ගහනවා කියලා හිතන්න එපා. මොකද දරුවන්ට අපි විශේෂ අවසරයක් ලබාගෙන මේ ඉන්සියුලින් පෑන කියන එකක් ස්පිරිතාලයෙන් ලබා දෙනවා. එතෙන්දී මේ ඉන්සියුලින් දෙන එක ඒ තරම් වේදනාකාරී දෙයක් නොවන ආකාරයට අපි දෙමව්පියන් පුහුණු කරනවා ඉන්සියුලින් ලබා දෙන්න දරුවන්ට. මොකද ඒක හැර වෙනත් කිසිම ක්‍රමයක් නැහැ පළවෙනි වර්ගයේ දියවැඩියාව පාලනය කරන්න. ඒ වගේම දියවැඩියාව පාලනය කරන්න ඉන්සියුලින් දෙන අවස්ථාවල් වලදී හැම විටම අපි රුධිරයේ සීනි මට්ටම පරීක්ෂා කළ යුතුයි. එහෙම නැත්නම් රුධිරයේ සීනි මට්ටම අනවශ්‍ය ලෙස වැඩි වෙන එකවත් අනවශ්‍ය ලෙස අඩු වීමවත් අපිට හඳුනා ගන්න බැහැ සීනි මට්ටම පරීක්ෂා නොකර. මේ දෙකම අත්‍යවශ්‍යයි. ඒ නිසා වැඩිහිටියන් වශයෙන් මතක තියාගත යුතු දේ තමයි පළවෙනි වර්ගයේ දියවැඩියාව හඳුනාගත් දරුවෙකුට ඉන්සියුලින් දිය යුතුමයි, සීනි මට්ටම පරීක්ෂා කළ යුතුමයි. වෙනත් රටවල, බටහිර රටවල විවිධ ක්‍රමවලින් ඉන්සියුලින් ලබා දීමේ හැකියාවන් තියෙනවා. අර ඉන්සියුලින් පම්ප් කියන එක ඇඟට හයි කරපු පොඩි කටුවක් කරහා ඉන්සියුලින් ලබා දීම. එතෙන්දිත් කටුවක් භාවිතා වෙනවා. ඒ වගේම සීනි පරීක්ෂා කරන්න වෙනත් බොහොම sophisticated දේවල් උපකරණ තියෙනවා. නමුත් ඒ හැම දෙයකදීම ඒ අය බලාපොරොත්තු වෙන්නේ රුධිරයේ සීනි මට්ටම පරීක්ෂා කරන්න. ඉතා හොඳ පාලනයක්, දියවැඩියා පාලනයක් ඇති කරගන්න නම් ලෝකේ රටවල් වල කරලා තියෙන පරීක්ෂණ වලින් පැහැදිලි වෙලා තියෙනවා අඩුම ගානේ දවසට සීනි මට්ටම 6-7 වතාවක්වත් බලන අයගේ තමයි ඉතා ප්‍රශස්ත මට්ටමේ දියවැඩියාව පාලනය කිරීමේ හැකියාවක් තියෙන්නේ. නමුත් අපේ රටේ තියෙන පහසුකම්, අපේ රජයට තියෙන මුදල් පහසුකම් ඒ ඔක්කොම සලකලා බලලා අපි දෙමව්පියන්ට අවවාද කරනවා අඩුම වශයෙන් දවසට 3 වතාවක්වත් සීනි මට්ටම පරීක්ෂා කරලා බලන්න කියලා. ඒවට අවශ්‍ය ස්ට්‍රිප්ස්, ඒ කියන්නේ ලූකෝමීටර් එකට අවශ්‍ය වෙන ඒ කටු හැකි උපරිම මට්ටමින් දරුවන්ට ලබා දෙන්න රජයේ රෝහල්, විශේෂයෙන්ම ළමා අන්තරාසර්ග රෝග පිළිබඳ සායන පවතින ප්‍රධාන රෝහල් 3 දරුවන්ට ඒ හා සම්බන්ධ පහසුකම් සලසලා දීලා තියෙනවා. ගාල්ල සහ පේරාදෙණිය ළමා රෝහලට අමතරව ගාල්ල සහ පේරාදෙණියේ මේ ළමා දියවැඩියා සායන පැවැත්වෙනවා. ඒ සායන වලින් හැකි උපරිම මට්ටමින් ඔබට මේ ඉන්සියුලින් පෙන් එක සහ මේ ග්ලූකෝමීටර්ස් වලට අවශ්‍ය කටු ලබා දෙන්න උත්සාහ කරනවා. ඉන්සියුලින් පළවෙනි වර්ගයේ දියවැඩියාව සඳහා ඉන්සියුලින් අත්‍යවශ්‍යයි. ඒකට අපිට වෙන ඔප්ෂන් එකක් නැහැ, වෙන ක්‍රමයක් නැහැ. එතකොට මේ බබාලා, ඒ කියන්නේ මේ දරුවන් විසින් ලබාගත යුතු විශේෂිත කෑම වට්ටෝරුවක් තියෙනවා. අපි දන්නවා පොඩි ළමයි පැණි රස කන්න ආසයි. ඉතින් කොහොමද අපි මේ කෑමත් සමග දියවැඩියා තත්වය පවත්වාගෙන යන්නේ? එතකොට බොහෝ දෙනා දකින දෙයක් තමයි, හිතන දෙයක් තමයි දියවැඩියා කෑම වට්ටෝරුවක් කියලා දෙයක්, ඒ වගේ සංකල්පයක් ඇති වෙලා තියෙනවා. අපි මේකට දියවැඩියා ආහාරය කියලා කියන්නේ නැහැ. ඇත්තටම හැම දරුවෙකුම දියවැඩියාව තිබුණා හෝ නැතුව හෝ ලබාගත යුත්තේ සමබල ආහාරයක්. එතකොට ඒකේ අපි තියෙනවා, පළතුරු තියෙනවා, මස් මාළු, මේ හැමදේම දරුවාගේ වර්ධනයට අවශ්‍යයි. අපි කෑම ප්‍රමාණය අනවශ්‍ය ලෙස අඩු කරන්නේ නැහැ. කෑම ප්‍රමාණය අනවශ්‍ය ලෙස අඩු කරන්නේ නැහැ. මොකද ඒකට හේතුව එහෙම වුණොත් දරුවා වර්ධනය වෙන්නේ නැහැ. ඒ නිසා දරුවාගේ වර්ධනයට අවශ්‍ය සමබල ආහාර වේලක් ලබා දෙන්න අපි හැම විටම අවවාද ලබා දෙනවා. පළතුරු, එළවලු ලබා ගන්න. ඒ වගේම කිරි
වලින් හදන ලද ආහාර. නමුත් සීනි අධික ආහාර වලින් වැළකෙන්න කියලා අපිට අවවාද කරන්න සිද්ධ වෙනවා. ඒක දියවැඩියාව තියෙන හින්දා විතරක් නෙමෙයි හැම කෙනෙක්ම දරුවන් හැම කෙනෙක්ම මේ සමබර ආහාර රටාවට පුරුදු වෙන්න ඕනේ. දියවැඩියාව තියෙන දරුවන්ගේ ගෙවල් වල අනිත් අයත් ඇත්තටම සමබර ආහාරයක් ගන්න පුරුදු වෙනවා. මේ අපි කියනවා ඒකට හෙල්දි ප්ලේට් එකක් කියලා. මේ හෙල්දි ප්ලේට් සංකල්පය තමයි අපි මේ දරුවන්ට සහ දරුවන්ගේ දෙමාපියන්ට අවවාද කරන්නේ මේක අනුගමනය කරන්න කියලා. එතෙන්දී හෙල්දි කෑම විදියට සලකන දේවල් තමයි මේ රූපයේ දක්වලා තියෙන්නේ. ඒ කියන්නේ සෞඛ්‍ය සම්පන්න ආහාර අපිට අපේ දරුවන්ට ලබා දෙනවා. නමුත් සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර තමයි සීනි අධික ආහාර. මම හිතන්නේ දැනටමත් ඔබ අහලා ඇති සීනි කියන දේ දැනට සලකන්නේ තේ හැඳි 6කට වඩා ගැනීම අහිතකරයි කියලා. සමහර දත්තවල තියෙනවා ඒක නිසා ගොඩාක් අතුරු ආබාධ ඇති වෙනවා කියලා. ඉතින් අපි දියවැඩියාව සහිත දරුවෙක් අපි හඳුනාගත්තොත් අපි දැකලා තියෙන දේ තමයි මුළු පවුලම සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට යොමු වෙන එක. අනිත් එක දෙමව්පියන් විශේෂයෙන් සලකන්න ඕන දෙයක් තමයි මේ දරුවට දියවැඩියාව සිහින දරුවට එක ආහාර වට්ටෝරුවකුත් අනිත් දරුවන්ට තව ආහාර වට්ටෝරුවකුත් ගෙදර හදන එක වළක්වන්න. මොකද හැමෝම ආහාරයට ගත යුත්තේ මේ සෞඛ්‍ය සම්පන්න ආහාරය. මේ ආහාරයේ කිසි වැරැද්දක් නැහැ. අඩු එකම දේ ඔබ වෙනදා කෑමට පුරුදු වෙලා හිටපු අහිතකර ආහාර තමයි අපි මෙතනින් අයින් කරන්නේ. පැණි බීම, පැණි රස කෑම, කඩෙන් ගන්න මේ කෘත්‍රිම ආහාර ඒව තමයි අපි මෙතන නවත්තලා තියෙන්නේ. එළවලු, බත්, මාළු, මස්, කිරි, පළතුරු ඒව අපි නවත්තලා නැහැ. නමුත් දියවැඩියාව සහිත දරුවෙක් ඒක ඒ ආහාර ගත යුතු ක්‍රමය ගැන අපි කියලා දෙනවා. නමුත් මේ කෑම කිසිම දෙයක් මෙතන තියෙන කෑම කිසිම දෙයක් වස නෙමෙයි, මේ කිසිම දෙයක් අහිතකර නෙමෙයි, මේ සියලුම දේවල් හිතකර කෑම. මේ කෑම තමයි අනිත් දරුවනුත් ආහාරයට ගත යුත්තේ. කිසිම කෙනෙක් හිතන්න හොඳ නෑ අද ඉඳන් මගේ දරුවට කන්න වෙන්නේ කුරක්කන් රොටි. අද ඉඳන් මගේ දරුවගේ කෑම සම්පූර්ණයෙන් වෙනස් වෙනවා මේ දියවැඩියාවින්ද. එහෙම නෙමෙයි. ඒ දරුවටත් ලබා දෙන්නේ අනිත් අයට ලබා දෙන සෞඛ්‍ය සම්පන්න සමබර ආහාරයක් කියන එක හැම දිනාම මතක තියාගන්න ඕන දෙයක්. ඔව් දැන් අපි දන්නවා දැන් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට ව්‍යායාම අත්‍යවශ්‍යයි. ඉතින් මම හිතන්නේ පළවෙනි වර්ගයේ දියවැඩියාව තියෙන දරුවන්ටත් මෙහි වෙනසක් නැහැ. නමුත් සමහර වෙලාවට ඒගොල්ලන්ගේ දැන් පළවෙනි වර්ගයේ දියවැඩියාව තියෙන දරුවෙකු අධික ලෙස ව්‍යායාම කළොත් ඒ දරුවගේ සීනි මට්ටම අඩු වෙන්න පුළුවන්. ඒ වගේ නිකන් ප්‍රායෝගික ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒවා කොහොමද අපි ඒවට කොහොමද අපි ප්‍රායෝගික ප්‍රශ්න එතකොට හැම දරුවෙක්ම දියවැඩියාව තිබුණාද නැද්ද කියන එක ගැන නොසලකා හැම දරුවෙක්ම ක්‍රියාශීලී විය යුතුයි. ඒ ක්‍රියාශීලී වීමේ වැදගත්කම මම ඊළඟ ස්ලයිඩ් එකේදී කතා කරන්නම්. එතකොට ඇවිදීම, ෆුට්බෝල් ප්ලේ කරන එක, පිහිනන්න යන එක, බයිසිකල් පදින්න යන එක, සරුංගල් අරින්න මේ ඕනෑම ආකාරයක ව්‍යායාමයක මේ දරුවන්ට නිරත වෙන්න පුළුවන්. නමුත් එක දෙයක් මතක තියාගන්න ඕනේ මේ අධික ලෙස ව්‍යායාම කරනකොට එහෙම නැත්නම් පැය භාගයකට වඩා ව්‍යායාමයක යෙදෙනකොට අපි කියලා තියෙනවා දියවැඩියාව සහිත ඉන්සුලින් ගන්න දරුවන්ට අමතර කෙටි කෑමක් ලබා ගන්න කියලා මේ ව්‍යායාම කරන වෙලාවෙදී. මොකද ව්‍යායාමයත් එක්තරා විදියකට ඉන්සියුලින් ලබා දීමක් වගේ ශරීරයට. එතකොට අපි හිතමු ගෙදරින් ඈත තැනක ව්‍යායාමයක් කරන්න. එහෙම නැත්නම් ක්‍රීඩා තරඟයකට යනවනම් අපි මේ දරුවන්ට ග්ලූකෝස් ටිකක් අරගෙන යන්න කියනවා. එහෙම නැත්නම් ගෙදර ළඟ නම් සෙල්ලම් කරන්නේ පැය භාගයකට වඩා සෙල්ලම් කරනවා නම් කෙටි කෑමක්. අපි හිතමු කෙසෙල් ගෙඩියක්, එහෙම නැත්නම් පොඩි පාන් පෙත්තක්, කිරි එකක් වගේ දෙයක් අමතරව අරගන්න කියනවා හැම පැය භාගයකටම වතාවක්. වඩාත් සැලකිලිමත් යුතු දේ තමයි මේ පීනන්න යනවා නම් දරුවෙක් පීනන්න යනවා නම් අනිවාර්යයෙන්ම තමන්ගේ රුධිරය පරීක්ෂා කරලා බලන්න ඕනේ. ඒ රුධිරය පරීක්ෂා කරලා බලනකොට මිලිග්‍රෑම් 100ට වඩා රුධිරයේ සීනි මට්ටම අඩු නම් ඒ දරුවා කෙසෙල් ගෙඩියක් එහෙම නැත්නම් සෑන්ඩ්විච් එකක් වගේ දෙයක් කන්න ඕනේ. කාලා සීනි මට්ටම එතෙන්දි පොඩ්ඩක් ඉහළට යනවා. ඊට පස්සේ තමයි
පිහිනීමට යන්නේ. එතන ඉන්න වැඩිහිටියෙකුට එහෙම නැත්නම් එතන ඉන්න කෝච් කෙනෙකුට කියලා තියන්න ඕනේ මෙයා දියවැඩියාව සහිත දරුවෙක් කියලා. මොකද ඒ අය ගැන විශේෂ අවධානයක් යොමු කරගන්න ඕන. ඊළඟට පැය භාගයකට වඩා පිහිනන්න ගියොතින් ඒ අතරමැද මොන හරි යම්කිසි දෙයක් ආහාරයට ගන්න ඕන පොඩි ස්නැක් එකක් ඒකත් ඒ වගේම අපි පහසුවට කියනවා කෙසෙල් ගෙඩියක් වගේ දෙයක් කන්න කියලා. බයිසිකල් පදින්න ගොඩාක් ඈත යනව නම් ඒ අයත් අමතර ආහාර කෙටි ආහාර ටිකක් රැගෙන යා යුතුයි. ඒකට මේ ව්‍යායාම සහ දියවැඩියාව සම්බන්ධයෙන් පොඩ්ඩක් මේ දියවැඩියාව සහිත දරුවන් පොඩි සැලකිල්ලක් තියෙන්න ඕනේ. නිකන් අනිත් දරුවන් වගේ හිතුන ගමන් දුවලා එළියට යන්න බෑ. ඉතින් ඒක ගැන විශේෂ සැලකිල්ලක් තියෙන්න ඕනේ. ව්‍යායාම වලට යන්න කලින් ගත යුතු කෙටි ආහාර ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ ගැන අපි දරුවෙක් දියවැඩියාව අඳුනාගන්න හැම අවස්ථාවෙදිම මේ ගැන බොහොම උනන්දුවෙන් අපි ඒ අවශ්‍ය අවවාද දෙනවා. ජෙනරල් ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැනගත යුතු දේ තමයි පැය භාගයකට වඩා ව්‍යායාමයක යෙදෙනවා නම් කෙටි කෑමක් ලබා ගත යුතුයි. පහසුකම් තියෙනවා නම් අතරමැදදී සීනි මට්ටම පරීක්ෂා කරලා බලන එක ඊටාම නුවණැති කාරණයක්. එතෙන්දී අඩු බවක් දැනුනොත් ඒ කියන්නේ 72ට වඩා මිලිග්‍රෑම් 72ට වඩා සීනි අඩුයි කියලා දැනුනොත් ග්ලූකෝස් තේ හැන්දක් කාලා සීනි වැඩි වුණාට පස්සේ කෙටි ආහාරයක් ලබා ගන්න ඕනේ. ශරීරයේ සීනි මට්ටම එක මට්ටමින් ඒ කියන්නේ වැඩි මට්ටමින් පවත්වා ගන්න. අපි බලමු එක්සර්සයිස් කරන එකේ ප්‍රයෝජන. මේ ව්‍යායාම වල ප්‍රයෝජන ගොඩාක් තියෙනවා දරුවන්ට මේ විශේෂයෙන් දියවැඩියාව තියෙන අයගේ. ඒ පළවෙනි වර්ගයේ දියවැඩියාව තියෙන අයගේ. එතකොට ව්‍යායාම කරාම සංකූලතාව ඇතිවීමේ පහුකාලීනව සංකූලතා ඇතිවීමේ හැකියාව අඩු වෙනවා. අස්ථි දුර්වල වීමේ හැකියාව අඩු වෙනවා. මසල්ස් වල තියෙන ශක්තිය වැඩි වෙනවා. ඒ වගේම අපි ඉන්සියුලින් දුන්නාම මේකේ තියෙන සෙන්සිටිවිටි එක ඉන්සියුලින් ඇඟේ වැඩ කිරීමේ හැකියාව වැඩි වෙනවා. වකුගඩු රෝග ආශ්‍රිත සංකූලතා අඩු වෙනවා. ස්නායු රෝග ආශ්‍රිත සංකූලතා අඩු වෙනවා. ඒ වගේ විශේෂ වරප්‍රසාද ගොඩාක් තියෙනවා ව්‍යායාම වල යෙදෙන එක. එකම දේ ව්‍යායාම කරද්දී දැනගත යුතු දේ තමයි සීනි අඩුවීමට හැකියාවක් ඇති නිසා ඒ සම්බන්ධව සැලකිල්ලෙන් කටයුතු කරන එක. ඒ සම්බන්ධව අවශ්‍ය කෙටි කෑමක් සහ හැම වෙලාවෙම ග්ලූකෝස් එහෙම නැත්නම් සීනි ටිකක් ළඟ තියාගන්න එක වැදගත්. ඒ වගේම අපි මතක් කරලා දෙන්න ඕන දෙයක් තමයි සමහර මව්පියෝ හිතනවා ඇති ආසෙල්ලම් කරන්න යනකොට චොක්ලට් එකක් දීලා ගියවොත් හොඳයිද කියලා. මේ චොක්ලට් වගේ දේවල් වලින් අපිට අපේ ශරීරයේ සීනි අඩු වුණොත් ඒ අඩු වුණාම ඒක පික්මනින්ම යථා තත්ත්වයට පත් කරගන්න ඕන. චොක්ලට් වල තියෙනවා කිරි. ඒ කිරි නිසා ඒ සීනි નિયમિત තත්ත්වයට පත් වෙන්න කාලයක් ගත වෙනවා. ඒ නිසා අපි හැම වෙලාවෙම අනුමත කරන්නේ ග්ලූකෝස් තේ හැන්දක් එහෙමත් නැත්නම් සීනි තේ හැන්දක් කන්න කියලා. ඊට පස්සේ සීනි ඇඟේ වැඩි වුණාට පස්සේ කොම්ප්ලෙක්ස් ඒ කියන්නේ තන්තු සහිත පිෂ්ඨ සහිත කෑම එකක්. ඒ කියන්නේ එක්ක පාන් කෑල් සෑන්ඩ්විච් එකක් එහෙම නැත්නම් කෙසෙල් ගෙඩියක් එහෙම නැත්නම් කිරි වීදුරුවක් බොන්න කියලා කියනවා. ඒ සීනි මට්ටම ඒ ප්‍රමාණයෙම තියාගන්න. ඒ කියන්නේ වැඩි අඩු නොවන මට්ටමේ තියාගන්න. ඒ වගේ ආහාරයක් ගන්න කියලා කියනවා. එතකොට සමහර කෙනෙක් ඉන්න පුළුවන් මේ පොඩ්ඩක් ඉන්සුලින් අරගෙන නැතුව හිටියොත් මොකද වෙන්නේ කියලා බලන්න හිතන අයත් අපි අතරේ ඉන්නවා. දැනගන්න ඕන එකම දේ තමයි මේකට කිසිම විකල්පයක් නැහැ. මේක ජීවිතාන්තය දක්වාම ලබාගත යුතු ප්‍රතිකාරයක්. එහෙම යම්කිසි කෙනෙක් ඉන්සුලින් නොගෙන හිටියොත් අර පරණ රෝග ලක්ෂණ නැවත මතුවෙනවා. ගොඩාක් දේවහ ඇති වෙනවා. ඇඟේ වෙහෙස මහන්සිය දැනෙනවා. දිගටම බඩගිනි ගතිය දැනෙනවා. නිතර මුත්‍රා පිට වෙනවා. ඒ වගේ රෝග ලක්ෂණ දැනෙනවා මේ ඉන්සුලින් ආපහු නොගෙන හිටියොත්. ඒ නිසා මොනම අවස්ථාවකදීවත් ඉන්සුලින් නොගෙන ඉන්න හිතන්න එපා. නමුත් මේ කොවිඩ් අසංගතය කාලයේදී සමහර වෙලාවට අපේ දෙමව්පියන්ට සහ දරුවන්ට පොඩි බයක් ඇති වෙලා තිනවා ඉන්සුලින් නැති වෙයිද? ඉන්සුලින් අපේ රටට ගෙන්නා ගැනීමේ අපහසුාවක් ඇති වෙයිද කියන ප්‍රශ්න බොහෝ දෙනා අපෙන් විමසුවා. ඇත්තටම ඒ ගැන අපි විශේෂ සැලකිල්ලක් දක්වලා මේ ඉන්සුලින්
ගෙන්නන සමාගම් සමග සාකච්ඡා කරලා බැලුවහම අපිට දැනගන්න ලැබුණේ ඒ වගේ අඩුපාඩුවක් ඇතිවීමේ හැකියාවක් නැහැ. ඒ නිසා අනියත බියක් ඇති කරගෙන දිව යුතු මාත්‍රාව නොදී ඊට වඩා අඩුවෙන් දීලා සීනි මට්ටම වැඩි කරගන්න යන්න එපා. මොකද හැම කෙනාටම එක එක ඉන්සියුලින් මාත්‍රාවල් වෙන වෙනම තියෙනවා. සමහර අයට අපි හිතමු උදාහරණයක් වශයෙන් ගත්තොත් ඉන්සියුලින් යුනිට් 20ක් දෙන කෙනෙක් ඉන්න පුළුවන්, ඉන්සියුලින් යුනිට් 10ක් දෙන කෙනෙක් ඉන්න පුළුවන්. නමුත් යම්කිසි මවක් හිතනවා නම් අපිට ඉන්සියුලින් අඩු වෙයිද දන්නේ නැහැ, නොලැබී යයිද දන්නේ නැහැ කියලා 20ක් නොදී ඒ වෙනුවට අපි අද 10ක් දීලා බලමු. මොකද හෙටත් අපිට ඉන්සියුලින් ටිකක් තියාගන්න ඕනේ. ඒ වගේ ප්‍රායෝගික ප්‍රශ්න අපි දැකලා තියෙනවා. එහෙම කරන්න එපා. මොනම හේතුවක් නිසාවත් දරුවට දෙන ඉන්සුලින් ප්‍රමාණය අඩුවෙන් දෙන්න එපා. වෙලාවට ඒ අවශ්‍ය ඉන්සුලින් ටික ලබා ගන්න. මොකද මේ ඉන්සුලින් නැතුව හිටියොත් දරුවන් රෝගී වෙන අවස්ථාව වැඩි. එතකොට ඔබට ප්‍රෝහලක නතර වෙලා ප්‍රතිකාර කිරීම පවා සිදු වෙන්න පුළුවන්. ඒ නිසා මොනම වෙලාවකවත් ඒ ගැන අනියත බයක් ඇති කරගන්න එපා. එහෙම තියෙනවා නම් ඔබේ දරුවාට ප්‍රතිකාර කරන වෛද්‍යවරයා සමග සාකච්ඡා කරලා ඒ අවශ්‍ය ඉන්සුලින් ටික ලබා ගන්න. ඊට අමතරව අපි දැනගන්න ඕනේ හරියට දරුවෙක් දැන් කෑවේ නැත්තම්, දැන් අපි දන්නවා මේ දවස්වල තියෙන ප්‍රශ්නත් එක්ක සමහර වෙලාවට අවශ්‍ය ප්‍රමාණයට කෑම නොලැබීම යන්න පුළුවන්. එහෙම නැත්තම් ඉන්සුලින් එක විදලා කන්න අමතක වෙලා තියෙන්න පුළුවන්. ඒ වගේ දෙයක් වුණොත් ඇඟේ සීනි මට්ටම අඩු වෙනවා. ඒකට අපි කියනවා හයිපෝග්ලයිසීමියා. එතකොට මේ අඩු සීනි මට්ටම කියලා අපි ඒක හඳුන්වන්නේ රුධිරයේ සීනි මට්ටම 72ට වඩා අඩු නම් අපි ඒක සලකනවා සීනි මට්ටම අඩුයි කියලා. එතකොට දරුවට බඩගිනි ගතියක් දැනෙනවා, ඔළුව කැක්කුම, ටිකක් තරහ යන ගතිය, කලන්ත ගතිය, සිහි මදි ගතිය, වෙවුලන ගතිය, ඒ වගේ රෝග ලක්ෂණ ගණනාවක් තියෙනවා මේ ඇඟේ සීනි අඩු වුණාම. ඒක වෙන්න පුළුවන් එක්කෝ වැරදීමකින් ඉන්සුලින් වැඩිපුර විදලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉන්සුලින් විද්දට පස්සේ අවශ්‍ය ප්‍රමාණයට අනුමත කරපු ප්‍රමාණයට ආහාර අරගත්තේ නැතු නිසා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ව්‍යායාම වල යෙදිලා අර කෙටි ආහාරයක් ලබා ගන්න අමතක වෙලා වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ අවස්ථාවක සීනි අඩුයි කියලා දැනගත්තොත් මේවා තමයි රෝග ලක්ෂණ. මේ රෝග ලක්ෂණ දැනගත්තොත් මම කලින් කිව්වා වගේ සීනි තේ හැන්දක් හෝ සීනි තේ හැන්දක් එහෙම නැත්නම් ග්ලූකෝස් තේ හැන්දක් කාලා ඊට පස්සේ බත් චුට්ටක් කන්න පුළුවන්. එහෙම නැත්නම් පාන් පෙත්තක් කන්න පුළුවන්. එහෙම නැත්නම් කිරි එකක් බොන්න පුළුවන්. එහෙමත් නැත්නම් කෙසෙල් ගෙඩියක් කන්න පුළුවන්. මම ඔබට තේරෙන්නේ නැති මම මේ කිසිම අවස්ථාවක බිස්කට් ගැන කතා කරේ නැහැ. මොකද බිස්කට් කියලා කියන්නේ සෞඛ්‍ය සම්පන්න ආහාරයක් නෙමෙයි. නමුත් පාරේදී සීනි අඩුවීමක් වුණොත් ග්ලූකෝස් ටිකක් ගත්තා කන්න දෙයක් නැහැ. අන්න ඒ වගේ අවස්ථාවලදී හදිසි අවස්ථාවක් සඳහා පමණක් බිස්කට් එකක් ගත්තට කමක් නැහැ. සමහර අය හිතනවා මට මේ අවස්ථාවේ නම් වශයෙන් ප්‍රකාශ කරන්න බෑ මේ වගේ බිස්කට් එකක් කෑවට කමක් නැහැ කියලා. මම හිතන්නේ නැහැ ඒක දියවැඩියාව තියෙන දරුවෙකුටවත් දියවැඩියාව නැතු දරුවෙකුටවත් සුදුසු ආහාරයක් කියලා. මොකද ඒවා ඔක්කොම કૃත්‍රිම දේවල් දාලා හදන ඒවා නිසා හැදෙන රෝගත් අනන්තයි. ඒ නිසා පුළුවන් හැම වෙලාවකම ඒ કૃත්‍රිම ආහාර වලින් වැළකෙන්න. එළියට යනකොට හැමතිස්සෙම මතක තියාගන්න සීනි අඩුවීමක් වුණොත් මොනවද කරන්න කියන එක ගැන කල්පනාවෙන් ඒකට අවශ්‍ය දේවල්, ඒ කියන්නේ ග්ලූකෝස් පැකට් එකක්, අමතර ආහාර සෑන්ඩ්විච් එකක්, කෙසෙල් ගෙඩියක්, කිරි පැකට් එකක් වගේ දෙයක් අරගෙන යන්න අමතක කරන්න එපා. දැන් අපි පළවෙනි වර්ගයේ දියවැඩියාව ගැන යම්කිසි මූලික දැනුමක් ලබා ගත්තා. ඉතින් ඇයි අපි මේ COVID-19 ආසාදනය සහ පළවෙනි වර්ගයේ දියවැඩියාව ගැන කතා කරන්නේ? එතකොට පළවෙනි වර්ගයේ දියවැඩියාව තියෙන දරුවෙකුට COVID-19 ආසාදනය වැළඳීමේ හැකියාව වැඩිද? එහෙම නැත්නම් එහෙම වැළඳුනහම මේක තීව්‍ර වෙන, අසාධ්‍ය වෙන හැකියාව වැඩිද? ඇයි අපි විශේෂයෙන්ම මේ ගැන දැනුවත් විය යුත්තේ? ඊටාම කාලෝචිත ප්‍රශ්නයක් ඒක. දැන් අපි දියවැඩියාව සහිත දරුවන් බලන වෛද්‍යවරුන් වශයෙන් දැකලා තියෙන දෙයක් තමයි ඒක COVID-19 වසංගත ඒ වෛරසයක් හැදෙන්නේ. ඒකත්
අනිත් වෛරස වගේම සීනි මට්ටම රුධිරයේ සීනි මට්ටම වැඩි කරන්න පුළුවන්. අනිත් වෛරස් උණ හැදුනහම මම හිතන්නේ දියවැඩියාව සහිත දරුවන්ගේ දෙමව්පියන් එක හොඳටම දන්නවා හෙම්බිරිස්සාවක් උණක් හැදුන ගමන්ම රුධිරයේ සීනි මට්ටම වැඩි වෙනවා. ඒ අවස්ථාවලදී ඉන්සියුලින් මාත්‍රාව වැඩි කළ යුතුයි කියන එක පවා දියවැඩියා සහිත දරුවන්ගේ දෙමව්පියන් දන්නවා. මේ රෝගයත් ඒ වගේම වෛරස් රෝගයක් වැළඳුනොත් සීනි මට්ටම වැඩි වෙනවා අනිත් රෝග වගේම. ඒක නොසලකා හිටියොත් අර මං කලින් කිව්වා වගේ අසාධ්‍ය තත්වයෙන් කීටෝඇසිඩෝසිස් කියන තත්වයෙන් ඉන්න පුළුවන්. ඒ වගේම කොවිඩ් ආසාදනය වැළඳුනොත් දියවැඩියාව සහිත දරුවෙකුට හෝ දියවැඩියාව රහිත දරුවෙකුට ඇතිවන රෝග ලක්ෂණ වල වෙනසක් නැහැ. දෙගොල්ලටම තියෙන්නේ එකම රෝග ලක්ෂණ. ඒ රෝග ලක්ෂණ තමයි උණ, බ්ලඩ් ෂුගර් වැඩි වෙන්න පුළුවන් දියවැඩියාව නිසා, කැස්ස, වමනය, වමනට එන ගතිය, ඒ රෝගී දරුවන්ට තියෙන රෝග ලක්ෂණ. නමුත් දැනගත යුතු එකම දෙයක් තියෙනවා. ඒ කියන්නේ COVID-19 දියවැඩියාව තියෙන ළමයින්ට වැඩිපුර හැදෙනවා කියන එකක් නෑ. ඒ අයටත් අනිත් අයට වගේම එකම රිස්ක් එකක් තමයි තියෙන්නේ රෝගය වැළඳීමේ. ඒ නිසා මේ දෙගොල්ලම දියවැඩියාව තිබුණද නැද්ද කියන දෙගොල්ලම සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට යොමු වෙන්න ඕනේ මේ කොවිඩ් ආසාදනය වළක්වා ගැනීම. ඒ වගේම දියවැඩියාව සිහින දරුවෙකුට සමහර වෙලාවට දියවැඩියාව නිසා ඇතිවන සංකූලතා වැඩි වෙන්න පුළුවන්. නමුත් රුධිරයේ සීනි මට්ටම පාලනය කරගත්තොත් එසේ සිදුවන්නේ නැහැ. දැන් ළමා රෝහලේ රෙජිස්ටර් වෙලා ඉන්න දරුවන් අතරින් කීප දෙනෙකුටම COVID-19 වසංග රෝගය වැළඳුණා. ඒ කිසිම දරුවෙක් රෝග ලක්ෂණ පෙන්නුවේ නැහැ. ඒගොල්ලන්ට COVID-19 තියෙනවා කියලා දැනගත්තේ පවුලේ වෙනත් කෙනෙක්ට COVID-19 තිබිච්ච නිසා PCR පරීක්ෂණ කරාම තමයි එයාට ඒ තත්ත්වය තියෙනවා කියලා දැනගත්තේ. ඒ කිසිම දරුවෙකුට සංකූලතා ඇති වුණේ නැහැ. නමුත් සීනි වැඩිවීම සිදු වුණා. එතකොට ඒ අවස්ථාවලදී ඒ රෝගය සහිත දරුවන් බලා ගන්න වෛද්‍යවරුන් අවශ්‍ය උපදෙස් ලබාගෙන ඉන්සියුලින් මාත්‍රාව වැඩි කරලා ලබා දුන්නා. ඒකෙන් කිසි දරුවෙකුට සංකූලතාවයක් ඇති වුණේ නැහැ. අනිත් එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ මේ COVID-19 කාලෙදි පළවෙනි වර්ගයේ තියෙන දරුවන්ට දැන් අපි දැකලා තියෙනවා රේඩියෝ එකේ එහෙම නැත්නම් ගුවන් රූපවාහිනියේ කතා කරනකොට COVID-19 මියගිය අය ගැන විශේෂයෙන් කතා කරලා කිව්වා මෙයාට දියවැඩියාව තිබුණා, මෙයාට අධිරුධිර පීඩනය තිබුණා. ඒ වගේ කාලයක් පවතින නිදන්ගත රෝග තිබෙන නිසා ඒ අය මරණයටපත් වුණා කියලා. ඉතින් ඒ ගැන විශාල බියක් මේ දරුවන් සහ දෙමව්පියන් අතර ඇති වුණා. ඉතින් ඒකෙදි උනේ ඒ අය සායන වලට පැමිණීම නතර වුණා. අවශ්‍ය වෙලාවට බෙහෙත් ගන්න එක අඩු වුණා. සමහර වෙලාවට සීනි වැඩි වුණා තිබුණත් ඒගොල්ලා රෝහලට පැමිණීමට මැදිකමක් දැක්වුවා. මොකද රෝහල් වල COVID-19 සහිත රෝගීන් ඇති කියලා නිසා. අනේ නිසා ඒ අය අර හදිසි අවස්ථාවකට රෙස්පොන්ස් කරන එක. ඒ කියන්නේ ඒ අවස්ථාවක් આવොත් රෝහලට ඇවිල්ලා බෙහෙත් ගැනීමේ අඩුපාඩුකම් ඇති වුණා මේ නිසා. නම් එහෙම අනියත බියක් ඇති කරගත යුතු නෑ. රෝහල් වල නෙවෙයි හැම තැනම සංගත මේ රෝගී තත්ත්වයේ තියෙන අයින්ව වැඩි දෙනාට සංකූලතා නැහැ. වැඩි දෙනා රෝග ලක්ෂණ පෙන්වන්නේ නැහැ. නමුත් රෝහලට අවශ්‍ය පැමිණීමේ අවශ්‍යතාවයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම රෝහලට පැමිණලා ඒ අවශ්‍ය උපදෙස් ලබා ගන්න, අනිවාර්යයෙන්ම රෝහලට පැමිණිලා ඒ බෙහෙත් ටික ලබා ගන්න. නමුත් මේ දියවැඩියාව හොඳින් දියවැඩියාව තත්ත්වය පාලනය කරගත්තේ නැති වුණොත් සංකූලතා ඇති වෙන්න පුළුවන් COVID-19 නිසා. ඒ නිසා මතක තියාගත යුතු දේ තමයි මොනම හේතුවක් නිසාවත් තමන්ගේ සීනි මට්ටම වැඩි නම් මේ COVID-19 රෝගය වැළඳෙයි කියලා හිතලා රෝහලට නෑවිත් ඉන්න එපා. පැමිණෙන්න අපි ඔබ බොහොම
පරිස්සමින් මේ දරුවන් බලා ගන්න. මොකද රෝහලේ ඇතුල් වෙන හැම ලෙඩාගෙම හැම කෙනෙක්ගෙම PCR පරීක්ෂණ කරලා බලලා ඒගොල්ලන්ට COVID-19 රෝගය තියෙනවා නම් ඒ අය වෙනම වාට්ටුවක බලා ගන්නවා. COVID-19 PCR එක නෙගටිව් නම් PCR පරීක්ෂණයෙන් COVID-19 නෑ කියලා ඔප්පුනොත් ඒගොල්ලන් වෙනම වාට්ටුවක බලා ගන්නවා. ඒ නිසා කිසිම අනියත බියක් ඇති කරගන්න එපා. රෝහලට පැමිණෙන්නේ නැතුව ඉන්න එපා. ඒ රෝග ලක්ෂණ තියෙනවා නම් පුළුවන් ඉක්මනින් ඇවිල්ලා රෝහලක ඇතුල් වෙන්න. අනිත් දේ තමයි මම කලින් කිව්වා වගේ දරුවන් සහ දෙමව්පියන් අතර විශාල බයක් ඇති වෙලා තියෙනවා. ඒ අය මිය යයිද මේ කොවිඩ් ආසාදනය නිසා කියලා. නමුත් ඔබ ඔබේ දියවැඩියා තත්ත්වය පාලනය කරගෙන ඉන්නවා නම් ඔබ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ඇති කරගෙන ඉන්නවා නම් ඒ ගැන අනිත් අයට වඩා අනියත බියක් ඇති කරගත යුතු නැහැ. ඊළඟට අපිට පහුගිය කාලේ ප්‍රශ්න ගොඩාක් තිබුණා රෝගීන්ට රෝහල් වලට පැමිණීමේ අපහසුතාව තිබුණා. දැන් එහෙම අයට ඒගොල්ලන්ට ළඟම තියෙන ගමේ ඉස්පිරිතාලෙට ඉන්සියුලින් ඇම්බියුලන්ස් වලින් යවුවා. මොකද ඉන්සියුලින් කියන එක අයිස් වල යවන්න ඕන එකක්, තැපැල් කරන්න බෑ පෙති වගේ. ඒ නිසා අපි ඒ සායන වලට පැමිණෙන රෝගීන් දුරකථනයෙන් සම්බන්ධ කරගෙන ඒ අදාළ ළඟම තියෙන රෝහලට ඉන්සියුලින් ලැබෙන්න සැලැස්සුවා. ඒ වගේම අපි දුරකථන මාර්ගයෙන් ඒ අවශ්‍ය උපදෙස් ලබා දුන්නා. ඒ අයට අවශ්‍ය උපදෙස්. ඒ වගේම අපි බලාම කියන්නේ පුළුවන් වෙලාවට ඇවිල්ලා ඉන්සියුලින් ටික ලබා ගන්න. මොකද වැඩිහිටියෝ වගේ නෙවෙයි දරුවන් කියන්නේ වැඩෙන පුද්ගලයන්. වර්ධනය වෙනවා, උස යනවා, මහත් වෙනවා. ඒ නිසා අවශ්‍ය ඉන්සියුලින් මාත්‍රාව වෙනස් කරන්න වෙනවා. දැන් COVID-19 කියන්නේ මාසෙකින් දෙකකින් ඉවර වෙන වසංගතයක් නෙමෙයි. දැන් අවුරුද්දක් තිස්සේ මේ වසංගතය තිබුණා. එතකොට අවුරුද්දක් තිස්සේ සායනයකට නොපැමිණ නොදකපු ලෙඩෙකුට බෙහෙත් කරන්න හරි අමාරුයි. ඒ නිසා සායනවලට පැමිණිලා තමන්ගේ උස බර බලා ගන්න, ඒ අනුව ඉන්සියුලින් මාත්‍රාව වෙනස් කර ගන්න ඕන. ඒ වගේම දියවැඩියාව සහිත දරුවන්ගේ අපි වාර්ෂිකව සිදු කරන පරීක්ෂණ තියෙනවා, මාස 3න් 3ට සිදු කරන පරීක්ෂණ තියෙනවා. මේ සියලුම දේවල් අතෑරලා අපිට ජීවත් වෙන්න බෑ. අපි පරිස්සමින් සෞඛ්‍ය සම්පන්න පුරුදු අනුගමනය කරමින් අපිට කොවිඩ් බැලෙන්නේ නැති වෙන්නත්, අපෙන් කොවිඩ් වෙන කෙනෙකුට යන්නේ නැති වෙන්නත් ජීවත් වෙලා පුළුවන් හැම අවස්ථාවකදීම සායන වලට ඇවිල්ලා අවශ්‍ය උපදෙස් ලබා ගන්න. ඒ වගේම කිසිදු අනියත බියක් ඇති කරගන්න එපා. ඒ පැමිණීමට අපහසුතාවයක් තියෙනවා නම් ළඟම තියෙන රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් හමුවන්න. ඒ වගේම ඒ අවට ඉන්න හෙල්ත් කෙයාර් ඒ කියන්නේ නර්සස්ලා නැත්නම් PHI මාර්ගයෙන් හෝ අමතලා අවශ්‍ය ප්‍රතිකාර ලබා ගන්න. නැත්නම් මොකද ඉන්සියුලින් නැතුව ජීවත් වෙන්න බෑ කියන එක අපි හැමදාම කතා කරන දෙයක්. කොවිඩ් තිබුණත් කොවිඩ් නැති වුණත් ඔබේ දරුවාට අවශ්‍ය ඉන්සියුලින් ටික අනිවාර්යයෙන්ම ලබා දෙන්න ඕනේ. ඒක ඔක්සිජන් නැතුව ජීවත් වෙන්න බෑ වගේ ඉන්සියුලින් නැතුව මේ වගේ දරුවෙකුට ජීවත් වෙන්න බෑ. ඒ නිසා පුළුවන් උපරිමයෙන් අපිත් සහයෝගය දක්වන ඕගොල්ලන්ට අවශ්‍ය ස්ථාන වලට ඉන්සියුලින් ලබා දෙන්න. මොකද ගමනාගමන අපහසුතා තියෙන පළාත්වලට එහෙම නැත්නම් ගමනාගමන අපහසුතා නැති වුණ වහාම ක්ලිනික් වලට ඇවිල්ලා දරුවන් සමග පැමිණිලා අඩු ගානේ මාස 3කට 4කට වතාවක්වත් දරුවෙක් සායනයට එකගෙන ඉන්න. දියවැඩියාව නෙමෙයි අනිත් රෝග තත්ත්වයන් වුණත් ඒක තමයි අපිට කියන්න තියෙන්නේ. මොකද නිදාන්ගත රෝග කාලයක් පවතින රෝගවලට දරුවෙක් බලන්නේ නැතුව බෙහෙත් කිරීමේ අපහසුතාවයන් ගොඩක් තියෙන නිසා පැමිණිලා ඒ අවශ්‍ය උපදෙස් ලබා ගන්න. අනිත් දේ තමයි දැන් මේ දරුවන්ට අපිට නිතර එකම දේ කියන්න වෙනවා. මේගොල්ලෝ දරුවෝ ඒගොල්ලන්ට අමතක වෙනවා. කන්නේ කොහොමද, ඉන්සියුලින් විදින්නේ කොහොමද, ඉන්සියුලින් හරියට ඒ මාත්‍රාව ලබා ගත්තද, ඒ වගේ හැමදේම නිතර කියලා දෙන්න ඕන, නිතර මතක් කරන්න ඕනේ. එක දෙයක් කිව්වට මේ වගේ උපදෙස් එක වෙලාවකට දුන්නට ඒක හැමදාම මතක තියාගන්න නැහැ. ඒක තමයි ඒගොල්ලන්ට දරුවන් කියලා කියන්නේ, ළමයි. ඒගොල්ලන්ට ඊට වඩා මේ දියවැඩියාවට වඩා ප්‍රයොරිටිස් තියෙනවා. ඊට වඩා වැදගත් දේවල් තියෙනවා ජීවිතේ. ඒ නිසා අපිට නිතර මේ දරුවන්ට
ගොඩාක් දේවල් මතක් කරලා දෙන්න නම් මෙහෙම නේද කන්න ඕනේ මේ වෙලාවට ඉන්සුලින් විදින්න ඕනේ නේද මේ මෙතනට නේද ඉන්සුලින් විදින්නේ සීනි චෙක් කරන්නේ මෙහෙමයි නේද එහෙම සීනි බලලා මේක පොතේ ලියන්න ඕන නේද මේ හැමදේම නිතර නිතර මතක් කරන්න ඕනේ ඉතින් ඒ නිසා සායනයට වලට පැමිණීම වැදගත් ඔව් දැන් අපි අපත් එක්ක එකතු වෙලා ඉන්න උගලන්ට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් එය chat box හරහා පණිවිඩයක් විදිහට යොමු කරන්න පුළුවන්. එතකොට මම තව ප්‍රශ්නයක් අහන්න කැමතියි ඩොක්ටර් නවදා. දැන් අපි දන්නවා මේ COVID-19 තත්ත්වය තීව්‍ර වෙලා. එහෙමත් නැත්නම් මේකේ අසාධ්‍ය තත්ත්වයටපත් වුනහම කුඩා ළමුන්ටම විශේෂිත වූ රෝගී තත්ත්වයක් ගැන අපි කතා කරනවා. ඒ කියන්නේ COVID-19 වැළඳුනායින් පස්සේ අපේ තියෙන දරුවාගේ තියෙන ශරීරයේ තියෙන හැම අවයවයකටම වගේ බලපාන විශේෂ තත්ත්වයක් පිළිබඳව ඒ පිළිබඳව පොඩි ලුහුඬු විස්තරයක් කළොත් ඒක COVID-19 දැනට තියෙන රෝගියෙක් වෙන්න පුළුවන්. COVID-19 හැදිලා අපි නොදැනුවත්වම හොඳ වෙච්ච දරුවෙක් වෙන්න පුළුවන්. ඇත්තටම ඒ දරුවන් රෝහලට එන්නේ මුත්‍රා කරන්න. මුත්‍රා යන ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. කැස්ස විසා වෙන්න පුළුවන්. ඩයරියා, ඒ කියන්නේ පාචන තත්ත්වයන්, හුස්ම ගැනීමේ අපහසුතා, හමේ ඇතිවන රතු පාට බිබිලි, ඒ වගේ රෝගී ලක්ෂණ සහිත දරුවෙක් ඉන්නවා නම් එහෙම නැත්නම් උණ සහිත රෝග ලක්ෂණ සහිත දරුවෙක් සිටිනවා නම් ඒ අය පුළුවන් ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු කරන්න ඕන. ඒ රෝග ලක්ෂණ තමයි මම නැවත කියන්නම්. හමේ ඇතිවන බිබිලි, උණ, කැස්ස සහ පාචන රෝගය. එතෙන්දී රෝහලට පැමුණාට පස්සේ තමයි අපිට දැනගන්න ලැබෙන්නේ මේ ඇඟේ අවයව වලට මොනතරම් බලපාලා තියෙනවද කියලා. ඉතින් එවැනි දරුවෙක් ඉන්නව නම් දියවැඩියාව තිබුණද නැද්ද කියන එක එතෙන්දී අදාළ වෙන්නේ නැහැ. ඒ දරුවන් වහාම රෝහලකට පැමිණිය යුතුයි. ඒ අය ගොඩාක් වෙලාවට දැඩි සත්කාර ඒකකයේ ළමා දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර කරනවා. එකම දේ දැනගත යුතු දේ තමයි එවැනි රෝග ලක්ෂණ තියෙන අය රෝහලට පැමිණෙන්නේ නැතුව ඉන්න එපා. පුළුවන් ඉක්මනින් රෝහලට පැමිණුණොත් ඒ අර ගොඩාක් සංකුලතා ඇතිවීම මගහරවා ගන්න පුළුවන්. ඒ කියන්නේ අවයව වලට අවශ්‍ය රුධිර වහනය හරියට සිද්ධ වුණේ නැති වුනහම තමයි මේකේ සංකුලතා වැඩි වෙන්නේ. ඉතින් ඊට පෙර රෝහලට පැමිණිනොත් ප්‍රතිකාර කරන්න පුළුවන්. ඒ රෝග ලක්ෂණ තියෙනවා නම් ඒ කියන්නේ නැවත වතාවක් කිව්වොත් උණ, පාචනය, හමේ ඇතිවන බිබිලි සහ ජෙනරල් ඉල් හෙල්ත්, ඒ කියන්නේ ජෙනරල් කන්ඩිෂන් එක සාමාන්‍යයෙන් ඉන්න වැඩියට වඩා දරුවා ලෙඩ ගතියක් තියෙනවා නම් හැකි ඉක්මනින් සුදුසුකම් සහිත වෛද්‍යවරයෙකුට පෙන්නලා රෝහලකට පැමිණෙන්න ඕනේ. එතෙන්දී දරුවාගේ ප්‍රෙෂර් එක, නාඩි, ඒ සියලුම දේවල් චෙක් කරලා බලලා තමයි තීරණය කරන්නේ මේ දරුවට ඒ ආදාළ ඒ සංකූලතාවය තියෙනවද නැද්ද කියලා. ඒක ගෙදර ඉඳන් ටෙලිෆෝන් එකෙන් බලලා ටෙලිෆෝන් එකෙන් කතා කරලා කියන්න පුළුවන් දෙයක් නෙවෙයි. දරුවා බලන්නම ඕනේ. ඒ නිසා රෝග ලක්ෂණයක් තියෙනවා නම් වහාම ළඟම තියෙන රෝහලට ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් සිටින රෝහලකට යන්න කියලා අපි ආවාද කරනවා. එහෙම දරුවන් කීප දෙනෙක් හිටියා. ඒගොල්ලන් සංකුලතා නැතුව වැඩි දෙනා හොඳ වෙලා ගෙදර ගියා. මොකද ඒ ගැන අවධානයකින් පසුවන නිසා. එතකොට දැන් මේ අපි දන්නවා දැන් COVID-19 වසංගතයේ පැතිර යාමත් සමගම දැන් එන්නත්කරණය පිළිබඳවත් වැඩි අවධානයක් යොමු වෙලා තියෙනවා. දැන් ලංකාවේ පවා වැඩිහිටි පිරිසකට ඉතාමත් සාර්ථක එන්නත්කරණයක් මේ දවස්වල සිදු වෙනවා. ඉතින් මේ COVID-19 ආසාදනය සහ ළමුන් විශේෂයෙන්ම පළවෙනි වර්ගයේ දියවැඩියාව තියෙන ළමුන්ගේ එන්නත්කරණය පිළිබඳව අපි කතා කරොත් මම හිතන්නේ ඒක ගොඩ දෙනෙකුට ප්‍රශ්නයක් වෙන්නේ නැති මේ වෙලාවේ. ගොඩ දෙනෙකුට ප්‍රශ්නයක් ඒක අහනවා ඇවිල්ලා මේ කවදද අපිට එන්නත ලැබෙන්නේ කියලා. ඇත්තටම ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශය සමග මේ දිනවල සාකච්ඡා කරමින් පවතිනවා දරුවන්ට මේ එන්නත ලබා දිය යුත්තේ කොහොමද කියලා. ඒ ගැන තාම සාකච්ඡා මට්ටමින් තමයි පවතින්නේ. නමුත් ඒ සඳහා අවසරය ලැබුණු වහාම එන්නත්කරණය පටන් ගන්නවා දරුවන්ට. ඒ සඳහා තාම අනුමැතිය
සෞඛ්‍ය අමාත්‍යාංශයත් සමග ලැබිලා නැහැ. ඒ නිසා තමයි තාම දරුවන්ට ලබා දීලා නැත්තේ අපේ රටේ. ඒ හා සම්බන්ධ කරුණු කාරණා සාකච්ඡා වෙමින් පවතිනවා. දරුවන්ට අවුරුදු 12ට වැඩි දරුවන්ට එන්නත්කරණය කරන්න පුළුවන් කියන එක ඒ අවසරය ලැබුණාම මූලිකව වශයෙන්ම ඒ කියන්නේ අපි ප්‍රයොරිටි එකක් දෙනවා කියලා කියන්නේ ඒගොල්ලන්ට පියවැඩියාව සහිත දරුවන්ට සහ වෙනත් නිදන්ගත රෝග තියෙන දරුවන්ට තමයි අපි මුලින්ම ඒ එන්නත්කරණය කරන්නේ. දැන් අපි දන්නවා කොවිඩ් වෙන්නත ලැබුණාම මුලින්ම අපි එන්නත් කරේ වැඩිහිටියන්ට අවුරුදු 65ට වැඩි අයට. ඒ වගේ දරුවන්ට ඒ එන්නත්කරණයේ අවසර ලැබුණ ගමන් මුලින්ම එන්නත්කරණය කරගැනීමේ හැකියාව ලැබෙන්නේ ඇත්තටම දියවැඩියාව තියෙන එහෙම නැත්නම් වෙනත් නිදන්ගත රෝග තියෙන දරුවන්ට තමයි. ඊට පස්සේ තමයි අනිත් අය ගැන සලකලා බලන්නේ. තාම අපි බලාපොරොත්තු වෙනවා නොබෝ දිනකම ඒ සඳහා ඒ සම්බන්ධ අවසරයක් ලැබෙයි කියන බලාපොරොත්තුවෙන් තමයි ඉන්නේ. ඒ සම්බන්ධව ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශයත් සමග සාකච්ඡාවට කීපයක් පවත්වලා තියෙනවා. සුභාරංචියක් වෙයි. සුභාරංචියක් ලැබෙයි කියලා අපිත් බලාපොරොත්තු වෙනවා. අපිට ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා. ඒක හැබැයි පොඩ්ඩක් අපහැදිලි. මට හිතෙන්නේ අදහස් කරලා තියෙන්නේ what is the marginated level of type 1 diabetes to given insulin. ඒ කියන්නේ පළවෙනි වර්ගයේ දියවැඩියාව සඳහා ඉන්සියුලින් ලබා දීමට තිබිය යුතු සීනි මට්ටම කියන එක වගේ තමයි අදහස් කරලා තියෙන්නේ. ඒකට උත්තරය මොන සීනි මට්ටම වැඩි නම් දියවැඩියාව කියලානේ කියන්නේ. සීනි මට්ටම වැඩි නැත්නම් දියවැඩියාව නෙමෙයි. ඒ කියන්නේ fasting blood sugar නිරාහාර බලන blood sugar එක 100ට වැඩි නම් දියවැඩියාව. කෑම කාලා පැය දෙකකට පස්සේ බලන සීනි මට්ටම 200ට වැඩි නම් එතන තියෙන දියවැඩියාව තමයි. එතකොට දියවැඩියාව හඳුනාගත්තට පස්සේ මාජින් එකක් නැහැ. අනිවාර්යයෙන්ම ඉන්සුලින් ලබා දෙන්න ඕනේ. ඒක lower level එකක් කියලා දෙයක් නැහැ. දියවැඩියාව තියෙනවා නම් දියවැඩියාව හරි විදියට හඳුනාගත්තා නම් ඉන්සුලින් ලබා දිය යුතුයි. ඒ ඉන්සුලින් මාත්‍රාව තමයි අඩු වැඩි වෙන්නේ. සීනි මට්ටම අනුව ඉන්සුලින් මාත්‍රාව අඩු වැඩි වෙනවා. නමුත් පළවෙනි වර්ගයේ දියවැඩියාව තියෙනවා නම් ඉන්සුලින් ලබා දිය යුතුයි. මම හිතන්නේ ප්‍රශ්නයට උත්තරයක් ලැබෙන්නේ නැති. ඒ වගේම තව ප්‍රශ්නයක් අපිට ලැබුණා. Madam, can you please explain about carbohydrate exchange? Carbohydrate exchange. හරි. ඒකෙදි කියන්නේ මම හිතන්නේ දියවැඩියාව සම්බන්ධයෙන් ටිකක් දන්න කෙනෙක් තමයි ඔය ප්‍රශ්නේ අහලා තියෙන්නේ. දැන් අපි හිතමු දරුවෙක් ඉන්නවා උදේට අපි දියවැඩියාව සහිත දරුවන්ගේ කෑම ගැන කතා කරනකොට අපි මුලින්ම අහන්නේ ඒ දරුවා මොනවද කන්නේ කියලා. එතකොට කෙනෙක් ඉන්න පුළුවන් උදේට බත් පිරිසි කෝප්පයක් පමණ කන කෙනෙක්. ඒකත් එක්ක එළවලු කන කෙනෙක්. එතකොට ඒ දරුවා සාමාන්‍යයෙන් කන්නේ ඒ ප්‍රමාණය නම් එතන තියෙනවා කාබෝහයිඩ්‍රේට් කොටස් දෙකක් කියලා අපි හඳුන්වනවා. බත් කෝප්ප භාගයක අපි කියනවා කාබෝහයිඩ්‍රේට් කොටස් එකක් තියෙනවා. ඒතර බත් කෝප්ප එකක් නම් කන්නේ එතන කාබෝහයිඩ්‍රේට් කොටස් දෙකක් තියෙනවා. එතකොට ඒ දරුවා වෙනත් දිනයක උදේට වෙන වර්ගයක ආහාරයක් ගන්නව නම් අර කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය උදේ කන කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය එකම වෙන්න ඕනේ. මොකද අපි ඉන්සියුලින් දෙන ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි ෆික්ස් ඩෝසස් කියලා කියන එක. ඒ කියන්නේ උදේට දෙන ඉන්සියුලින් ප්‍රමාණය හැමදාම උදේට ඒ ඉන්සියුලින් ප්‍රමාණය මාත්‍රාව දෙන්නේ. හැමදාම හවසට ඒ ඉන්සියුලින් මාත්‍රාව දෙන්නේ. එතකොට ඉන්සියුලින් මාත්‍රාව වෙනස් වෙන්නේ නැති නිසා උදේ ආහාරයේ තියෙන කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය හැම උදේකදීම සමාන වෙන්න ඕනේ. එහෙම නැතුව අද බත් කෝප්පෙකුත් හෙට බත් කෝප්ප එකහමාරකුත් කෑවොතින් සීනි මට්ටම අඩු වැඩි වෙනවා. මේ කාබෝහයිඩ්‍රේට් එක්ස්චේන්ජ් කියලා කියන්නේ අපි දැනගන්න ඕනේ කෑමවල ඒක අපි උගන්වනවා දියවැඩියාව සහිත දරුවන්ට බත් කෝප්ප භාගයක තියෙන පිෂ්ඨයට සමාන වෙනත් දේවල් මොනවද කියලා. එතකොට බත් කෝප්ප භාගයක තියෙන පිෂ්ඨයේ ප්‍රමාණය තමයි පාන් පෙත්තක තියෙන්නේ. එහෙම නැත්නම් ඉදියාප්ප 3ක තියෙන්නේ. මෙන්න මේ ආකාරයට බත් කෝප්පයක් කන කෙනෙක් වෙනත් කෑමක් හෙට කනවා නම් ඉදියාප්ප කනවා නම් එතකොට එයා ඉදියාප්ප 6ක් කනවා.
ඒ මෙතඩ් එකට තමයි කාබෝහයිඩ්‍රේට් එක්ස්චේන්ජ් කියලා කියන්නේ. එතකොට ඒක කරන් දෙන්නේ අර ෆික්ස් ඩෝසස් එකම ඉන්සුලින් මාත්‍රාව දෙන අයට. තව විදියකට අපි ඉන්සුලින් දෙනවා කාබෝහයිඩ්‍රේට් කවුන්ටිං කියලා කියන්නේ. ඒකෙදි කෑමේ තියෙන කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය අනුව ඉන්සුලින් මාත්‍රාව අපි නිගමනය කළ දෙනවා. හොඳයි මේ ප්‍රමාණයක් ගත්තොත් ඔබ මේ මාත්‍රාවට ඉන්සුලින් ලබා දිය යුතුයි කියලා. ඒකට කියනවා කාබෝහයිඩ්‍රේට් කවුන්ටිං කියලා. එතෙන්දී ඉන්සුලින් මාත්‍රාව වෙනස් වෙනවා. කන ප්‍රමාණය අනුව ඉන්සුලින් මාත්‍රාව වෙනස් වෙනවා. එතෙන්දී ඉන්ජෙක්ෂන්ස් 4ක් දෙනවා. කාබෝහයිඩ්‍රේට් එක්ස්චේන්ජ් කියන එක කරන්නේ ෆික්ස් ඩෝසස් දෙනකොට. ඒ කියන්නේ එකම ඉන්සුලින් මාත්‍රාව දෙනකොට ඒ අය එකම කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණයක් ආහාරයට ගන්න ඕනේ ප්‍රධාන ආහාර තුනේ. ඒක කෑමෙන් කෑමට වෙනස් කරන විදියට තමයි මේ කාබෝහයිඩ්‍රේට් එක්ස්චේන්ජ් මෙතඩ් කියලා කියන්නේ. ඒ කියන්නේ අද බත් කෝප්පෙකුත් එළවලුත් කන දරුවෙක් හෙට පාන් කනවා නම් එයා හෙට පාන් පිටි දෙකක් කනවා. ඒකට තමයි එක්ස්චේන්ජ් උනේ. බත් එක එක්ස්චේන්ජ් වුණා පාන් වලට. ඉන්දියාප්ප කනවන බත් කෝප්ප භාගික පිෂ්ඨය තියෙනවා ඉන්දියාප්ප 3ක. ඒතර බත් කෝප්පයක් කන කෙනෙක් නම් ඉන්දියාප්ප 6ක් කන්න ඕනේ උදේට. ඒක තමයි කාබෝහයිඩ්‍රේට් එක්ස්චේන්ජ් කියලා කියන්නේ. මට හිතෙන්නේ බලාපොරොත්තු වෙච්ච ප්‍රශ්නයට පිළිතුරක් හොඳ පිළිතුරක් ලැබෙන්නේ නැති. ඔබට තවත් ප්‍රශ්න තියෙනවා නම් අපිට තව ඉතුරු වෙලා තියෙනවා විනාඩි 3ක විතර කාලයක්. දැන් අපි මේ මුල ඉඳන්ම සාකච්ඡා කරලා බැලුවා පළවෙනි වර්ගයේදී වැඩියාව කියලා කියන්නේ මොකක්ද? ඒක අපි අඳුරගන්නේ කොහොමද? ඊට පස්සේ පළවෙනි වර්ගයේදී වැඩියාව තියෙන පුද්ගලයෙකු අනිවාර්යයෙන්ම ජීවත් වීම සඳහා ඉන්සියුලින් ලබා ගත යුතුයි. සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට පුරුදු වෙන්න ඕනේ. සෞඛ්‍ය සම්පන්න සෞඛ්‍ය සම්පන්නව සිටීම සඳහා ව්‍යායාම කරන්න ඕනේ. ඒ වගේම සීනි මට්ටම අනපේක්ෂිත විදිහට අඩු වුණොත් මොනවද කරන්න ඕනේ? ඉතින් මේ පිළිබඳව සහ ඒ වගේම මේ COVID-19 ආසාදනය තියෙන මේ වගේ වෙලාවක නොනවතින ඉන්සියුලින් ලබා ගැනීම සඳහා කියන අපි කියනවා uninterrupted supply කියලා ඒක ලබා ගත යුතුයි ඒගොල්ලන්. ඉතින් ඒ ලබා ගන්නේ කොහොමද? ඒ සඳහා ඒගොල්ලන්ට ඇති වෙලා තියෙන ප්‍රායෝගික ප්‍රශ්න මොනවද? ඒ ප්‍රශ්න වලට විසඳුම් මොනවද? ඒ ටික අපි දැන් සාකච්ඡා කරලා බැලුවා. ඒ වගේම දැන් COVID-19 කියන එක දැන් කියන්නේ ඔබට COVID-19 රෝගය පිළිබඳව බයක් දැන් අපි හැමෝම බයයිනේ අපිට හොඳම දේ නොහැදී තියෙන එක ආරක්ෂා වෙන එක. ඒ සඳහා අපි අනිවාර්යයෙන්ම සෞඛ්‍ය සම්පන්නව සිටිය යුතුයි. ඒ කියන්නේ මුහුණු ආවරණ පැළඳිය යුතුයි. નિયમિત දුරස්ත භාවය රඳා පවත්වා ගත යුතුයි. ඒත් එක්කම සංචරණ සීමා තියෙනවා නම් ඒවට එකඟ වෙන්න ඕනේ. ඉතින් මේ සියල්ලත් එක්කම ඩොක්ටර් නවුද කිව්වා වගේ කියන්නේ ඔබට යම්කිසි රෝගයක් තියෙනවා නම් ඔබ ඒකට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා අනිවාර්යයෙන්ම මේ රෝහලකට පැමිණෙන්න. ඉතාමත් සෞඛ්‍ය සම්පන්නව දැන් අපි ක්ලිනික්ස් කළා වුණත් පේෂන්ට්ලා හැමෝම ඇතුළට ගන්නෙ නැහැ. පිළිවෙලකට එක්කෙනා වගේ ඇතුළට අරගෙන පොඩ්ඩක් දුරස්ත භාවයේ තියාගෙන අපෙන් ඕගලන්ට කොවිඩ් වැළඳෙන එක වළක්වා ගැනීම සඳහා පුළුවන් තරම් මේ සෞඛ්‍ය සම්පන්න රටාවක් පවත්ව ගන්නවා. ඉතින් මේ සියල්ලත් එක්ක ඔබට මොනවා හරි විශේෂයෙන්ම ඔබගේ දරුවා පළවෙනි වර්ගයේදී වැඩියාවෙන් පෙළෙනවා නම් මොනවා හරි අසනීපයක් තියෙනවා නම් ගෙදරට වෙලා බලා ඉන්න එපා. අඩු ගන්න කියන්නේ ළඟම තියෙන රෝහලට පැමිණෙන්න උදව් කරන්න කට්ටිය ඉන්නවා. නැත්නම් ඔයගලන්ට පුළුවන් අර ප්‍රාදේශීය MOH වගේ ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරීන් සමග කතා කරන්න. PHI MOH වගේ ගුලන්ගේ සහාය ලබා ගන්න පුළුවන්. ඉතින් මෙච්චර ලංකාවේ මෙහිම කියන්නේ දිනු සෞඛ්‍ය ශාස්ත්‍රයක් තියෙද්දි ගෙදරට වෙලා අනික දැන් COVID-19 ආසාදනය වුණත් අපි දැකලා තියෙනවා සමහර අය රෝග ලක්ෂණ තියෙනවා. ඒ වගේම කියන්නේ හුස්ම ගන්න බැරි අඹහසුතා තියෙනවා. ඒගොල්ලෝ ගොඩාක් දවස් ගෙදර ඉඳලා අන්තිම මොහොතේ තමයි ස්පිරිතාලෙට එන්නේ. මේක විශේෂයෙන්ම වැඩිහිටියන්ගේ දක්නට ලැබෙන්නේ. ඉතින් ඒ වගේ වෙන්න එපා. දැන් කියන්නේ අනිවාර්යයෙන්ම ඔයගලන්ට උදව් කරන්න කට්ටිය ඉන්නවා. ඒක නිසා ඒ උදව් ලබා ගන්න. එසේනම් දැන් අපේ කාල වේලාවත් ඉක්ම යන නිසා අපි සාකච්ඡාව මෙතනින් අවසන් කරනවා. ඉතින් මේ පිළිබඳව අපව දැනුවත් කළ කොළඹ රිජ්වේ ළමා රෝහලේ ළමා හෝමෝන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඩොක්ටර් නවුද අතපත්තු මීට මම ස්තුතිවන්ත වෙනවා. ඒත් එක්කම අපහා එක්වුණු ඔබ සැමට බොහොමත්ම ස්තුතියි.
සුබරාත්‍රයක්. ස්තුතියි සුබ රාත්‍රියක්. Thank you very much, madam. Have a good day, Thank you. all You of you. too. Bye. Thanks. Bye, madam. Hello.